නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. මේ ජීවිත සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව අපි ඇති කරගන්න ඕනේ. ඒ සඳහා අපි කළ යුතු නොකළ යුතු දේවල් බොහෝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් මේ දිනවල සිහිය පිහිටුවාගෙන භාවනා කිරීම පිළිබඳව දින ගණනාවක් තිස්සේ සිහිය පිහිටුවාගෙන භාවනා කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන භාවනා කමඨහන් මොනවද කියලා තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ කමඨහන් නිවසේදී පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරලා හොඳින් අහලා දැනගෙන ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබුණොත් තමයි නිවසේදී පුරුදු පුහුණු වෙලා පසුව නිවැරදිව සාකච්ඡා කරගන්නට හැකියාවක් ලැබුණොත් තමයි අපි නේවාසික වැඩසටහනකට සුදුසුකම් ලාභියෙක් බවට පත් වෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ සුදුසුකම් ලාභියෙක් බවට පත් වෙනවා කියලා? ඒ විදිහට මේ නිවසේදී පුරුදු පුහුණු කළොත් තමයි කියලා කියන්නේ වෙන කුමන කාරණාවක්වත් නෙවෙයි. එක දිගට භාවනාවක යෙදෙනකොට ඉරියව් පිළිබඳව සිහියෙන් යුක්තව සිත බාහිරට විසිරෙන්නේ නැතුව අපි කතා කරන එක බොහොම අඩු කරනවා. කතා කරන්නෙම නැතුව යනවා. ගුරුවරයාත් එක්ක විතරක්, භාවනා ගුරුවරයාත් එක්ක විතරක් අදහස් වමාරු කරගන්නවා. එච්චරයි. එතකොට ගොඩ දේවල් මතක තියාගන්න ඒ වෙලාවට පුළුවන්කමක් නැහැ. නිවසේදී අපි යම්කිසි භාවනාවක් කරද්දී අඛණ්ඩව ඒ භාවනාව සිද්ධ කරන්නේ නැහැ. පැයක් එකමාරක් වගේ කාලයක්, උපරිමයක් පැය දෙකක් නැත්නම් තුනක් වගේ වැඩිම ඒ වගේ කාලයක් තමයි භාවනාව කරන්නේ. ඊට පස්සේ සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය ජීවිතේ ඉන්නවා. ඒක බොහොම හොඳ දෙයක්. නමුත් අපිට පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය අත්දැකීම සඳහා අපි කලින් සාකච්ඡා කරගෙන තියෙන විදිහට අපි උපරිම උත්සාහ කරන්න ඕනේ. ඒ தත්ත්වයට අපේ හිත පත් කරගන්න පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය දකින්න පුළුවන් මට්ටමකට අපේ සිත යොමු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ උත්සාහයක් ගන්නෙ. හැම වෙලේම උපරිම වශයෙන් උත්සාහයක් ගන්නෙ ඒ සඳහා. ඉතින් ඒකට අපි කොයි විදිහකින් හරි මුණ දිය යුතු තියෙනවා. කොහොම හරි මුණ දෙන්න ඕනේ. කවදා හරි දවසක මේ සුදුසුකම් ලාභියෙක් බවට පත් වෙන්න ඕනේ සංසාරික ජීවිතේ. ඉතින් මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙද්දි එකම දේ කර කර එකම දේ විඳ විඳ එකම ආකාරයේ ජීවිතයක් ගෙවමින් හැමදාම දෛනිකව එකම දේ බලාපොරොත්තු වෙමින් එහෙම ඉන්න ජීවිතය හිමින් සැරේ தත්ත්වය අවබෝධ කරගත්තාම ඉතා නිදහස් තත්ත්වයකින් කටයුතු කරන්න පුළුවන් බව ලෝකයේ සත්‍ය తත්වය දැනෙනකොට තේරෙනවා. ඉතින් එතකොට තමයි දැනෙන්නේ අපරාධේ මම මෙච්චර කාලයක් මොකක්ද මේ කරේ? මෙච්චර කාලයක් ඇයි මම මේ වගේ දැනගෙන ජීවත් වුණේ නැත්තේ? අපරාධේ දුක් විඳ හිතෙන් කියලා වැරදි දේවල් කෙරෙහි නිවැරදි කියලා හිතිලා නිවැරදි දේවල් කෙරෙහි වැරදි කියලා හිතිලා ජීවත් වුණේ අපරාධ කියලා දැනෙන්නේ. අන්න එහෙම මේ හරියට මේක තේරුම් ගත්ත දවසක. ඉතින් එතකම් මුලාවටපත් වෙලායි අපි ඉන්නේ. මුලාව කියන්නේ තාම පැහැදිලිවම කියන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය తত্ত্বය නොපේනෙන, සත්‍ය తত্ত্বය නොතේරෙන ඒ හිතට සත්‍ය తত্ত্বය වැටහෙන්නේ නැති ගතිය තමයි මුලාව කියලා කියන්නේ. ඉතින් ඒකින්ද අපි අපේ ජීවිතය ඊටාම ප්‍රවේශමෙන් සකස් කරගන්න උත්සාහ කරමු. මේ ජීවිතය අපේ හිත ඊටාමත්ම
පිරිසිදු කරගන්න ඕන හැම වෙලේම ඒ සඳහා ඒවා ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. බොහෝ වශයෙන් සාකච්ඡා කරා මොනවද කළ යුතුව තියෙන්නේ කියලා මේ වෙනකොට අපේ ජීවිතය සුවපත්භාවයට පත් කරගන්න උද්‍යප්ප ඥානය දක්වා මානසිකත්වය වර්ධනය කරගන්න ඕන කියලා මම කිව්වා. ඉතින් මෙතෙන්ට යන්න මේ සති භාවනාවේ තියෙන වැදගත්කම ගැන නැවත වාරයක් පොඩ්ඩක් මතක් කරන්න ඕන කියලා මම හිතනවා. අපි ජලාශයක් අභ්‍යන්තරව තියෙන දේවල් මොනවද කියලා විග්‍රහ කරගන්න අපි හිතමු තේරුම් ගන්න දකින්න කිමි දෙනවා කියලා කිමිදුම් කට්ටලයක් ඇඳගෙන යටට කිමි දෙනවා. යම් කිසි කෙනෙක් මේ යටට කිමි දෙනකොට ඒකට ඕන කිමිදුම් කට්ටලයක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි ආරක්ෂා කරන සීලය හරියට නිකන් අන්නේ කිමිදුම් කට්ටලේ වගේ. අපි ආරක්ෂා කරන සීලය හරියට අන්න ඒ කිමිදුම් කට්ටලේ වගේ. එතකොට අපි ආරක්ෂා කරන සමාධිය ඔය සතිය නැත්තම් ඔය අපිට ඕන කරන අකණ්ඩව තියෙන සිහිය සහ සමාධිය හරියට නිකන් අර ඇතුළට කිමිදීමට පුළුවන් හැකියාව වගේ පංච නීවරණ යටපත් කරගෙන එතකොට ප්‍රඥාව උපදින්නේ මේ ගවේෂණය කිරීමෙන්. අන්න ඒ වගේ තමයි අපේ මේ කඳට බැහැගත් සිත් ඇතුව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන අපේ මේ පස් කඳට බැහැගත් සිත් ඇතුව මේක ගවේෂණය කරන්න මේක ගැඹුරට ටික මේකේ ඇත්ත තත්ත්වය අවබෝධ වෙන මට්ටමට හිමින් අභ්‍යන්තරගත වෙන්න ඕනේ. ඉතින් මේ අභ්‍යන්තරගත වෙන්න සූදානම් වෙන වෙලාව වෙන්නේ මොකක්ද? අපි පැයක් දෙකක් භාවනා කරනවා. පැය දෙක තුනක් ඊට පස්සේ මොකද වෙන්නේ? මොකක් හරි නීවරණ ධර්මයක් ඉස්මතු වුණාට පස්සේ නැගිටලා වටපිට බලනවා අනිත් අයත් එක්ක කතා කරනවා තේ බීලා එනවා කාලා එනවා. ඉතින් ඒ වෙලාවේ හොඳට වටපිට බලලා අරමුණු අරගෙන තමයි එන්නේ. තව පුළුවන් නම් මේ දුරකථනයකුත් ළඟ තියාගෙන ඒ දුරකථනේනුත් සමහර විට එළියටත් කතා කරලා හොඳට ආයසරයක් කෙලෙස් වලට යොමු වෙනවා හිත. ඊට පස්සේ ආය පටන් ගන්නවා. මේක හරියට කොයි වගේද? ජලාශයේ මුදුනේ ඉඳන් කිමිදුම් කට්ටලේ ඇඳගත් එක්කෙනා ඔන්න මෙහෙම පල්ලෙහාට ආවා. පල්ලෙහාට වෙලා මොකද උනේ? ආය උඩට ගියා යන්න බැරුව ආය පල්ලෙහාට ආවා. ඒ වගේ අර උඩටම යනවා ආපහු. එතකොට එයාට ආය අර මට්ටමට විතරයි යන්න පුළුවන්. මෙන්න මේ පල්ලෙහාට ආපු කෙනාට වෙහෙස වෙනකොට හරිද? ඒ ආපු දුරේ නවතින්න පුළුවන්කම තියෙනවා නම් එතන ඉඳන් වෙහෙස නිමා කරගන්න පුළුවන් නම් එතන ඉඳන් ආය පල්ලෙහාට යන්න පුළුවන්. ආයතන නවතින්න පුළුවන් නම් ආයතන ඉඳන් පල්ලෙහාට යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පින්නත්නේ අපි මේ සති භාවනාවත් මට දැනෙන විදිහ. ඒ කියන්නේ ඔන්න දැන් අපි භාවනා කරනවා. හරියට නිකන් එතකොට කිමිදුම් කට්ටල හොඳට සීලයේ පිහිටලා ඒ කියන්නේ කිමිදුම් කට්ටලය ඇඳගෙන ඔන්න දැන් හිමින් සැරේ පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට එක තැනකදී මොකද වෙන්නේ? අපිට යන්න බැරි වෙන තත්ත්වයක් එනවා. උඩට මේ ඒ කියන්නේ මේ තව පල්ලෙහාට යන්න බෑ. ඒ කියන්නේ අපි දැන් නීවරණ ධර්මයක් ඇවිල්ලා ඒ නීවරණ ධර්මයේ හින්දා භාවනාව කැඩිලා තියෙන්නේ. දැන් ඒ වෙලාවට මොකද කරන්නේ? ඇස් ඇරලා සාමාන්‍ය විදියට හැසිරීලා එහෙම කටයුතු කරොත් ආයෙ උඩට ගියා වගේ තමයි. මෙතනම රැඳිලා ඉන්නවා කියන එක ගැන අපි තේරුම් ගත යුතු තියෙනවා. එතනම රැඳිලා ඉන්නවා කියන එක අපිට දැනෙන්නේ පැහැදිලිව මෙන්න මේ වගේ වුණොත් මට නීවරණ ධර්මයක් නැත්නම් අපහසුතාවයක් ඇති වෙලා භාවනාවෙන් අයින් වෙනවා. භාවනාවෙන් අයින් වෙනකොට මම මොකද කරන්නේ? මගේ ශරීරයේ ඉරියව් වලට විතරක් හිත යොමු කරනවා. මම නැගිටින්න ඕන නම් දැන් මම ඉඳගත් භාවනා ඉරියව්ව ඉඳගෙන මෙහෙම නැගිටින්න ඕන නම් මගේ අත බිමින් තියන්න ඕන නම් ඉරියව්වේ තිබුණ අත් දෙක අත මෙහෙම තිබුණා නම් මෙහෙම තියාගෙන හිටියා නම් දැන් මේ අත උස්සනකොට මට දැනෙනවා උස්සනවා කියලා. ඒකේ දැන් භාවනා කමටහනින් අයින් වෙලා අපි හිතමු අනිත්‍ය භාවනාව කරේ කියලා. භාවනා කමටහන අයින් වෙලා මේ අත උස්සනකොට මට දැනෙනවා දැන් උස්සනවා කියලා. දැන් මම මේ අත අරන් ගිහින් බිමින් තියනකොට ශරීරය ඔසවා ගන්න බිමින් තියනවා කියලා දැනි තියෙනවා. නැගිටිනකොට පොළවෙන් මං ඉඳන් හිටිය ආසනෙන් මගේ ශරීරයේ එසවෙන බව දැනි නැගිටිනවා. හරි? එතකොට වතුර ටිකක් බොන්න ඕන වුණත් වතුර බෝතලේ මෙහෙම අල්ලනකොට දැනි අල්ලනවා. ගේනකොට දැනි ගේනවා. බොනකොට දැනි බොනවා. උගුරෙන් පල්ලෙහාට වතුර යනකොට දැනි ආමාශයට පවා වැටෙන ස්වභාවය අපිට දැනෙනවා. ඒක දැනි තමයි කරන්නේ. ඒක දැනෙන තැනට අපි හිත යොමු කරගෙන ඉන්නවා කියන එකේ තේරුම අපේ හිත කොහේවත් විසිරෙන්නේ නැහැ. හැබැයි භාවනා කමටහනේ නැහැ. භාවනා කමටහනේ තිබුණා නම් වෙහෙසයි. වෙහෙසින්දනේ මොකක් හරි කාරණාවක් හින්දානේ නීවරණයකට යටපත් උනේ මගේ හිත. ඉතින් ඒකින්ද දැන් වෙන එකක් මේ. දැන්
මේ ශරීර කූඩුව තුලින් එළියට හිතට යන්න දෙන්නේ නැහැ. මේ ශරීර කූඩුවෙන් එළියට හිතට යන්න දෙන එක අවම කරගෙන සියලු දෛනික කටයුතු කරනවා මේ සති භාවනාවේදී. නිදා ගන්න ගියත් එහෙමයි. අපි හිතමු නාන්න ගියත් එහෙමයි. එතකොට ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඇඳුමක් මාරු කරගන්න, ශාරීරික කෘත්‍යයන් සිද්ධ කරන්න, එතකොට නිදා ගන්න මේ වගේ මේ සතර ඉරියව්වට අමතරව තියෙනවා ඒ වගේ තව වැඩ කීපයක් කරන්න. ඒ හැම වැඩක්ම පර්යංකය සක්මනට අමතරව අනිත් දෛනික වැඩ වගේක් තියෙනවා. එතකොට ආහාර ගන්න විශේෂයෙන් ගිලම්පස ගන්න වෙලාව, ආහාර ගන්න වෙලාව මේ හැම වෙලාවකම මොකද කරන්නේ? අර බිමට යොමු කරගත් දෙනෙත් ඇතුව මම කියන්නේ අඩි 3ක විතර සීමාවක් තමයි මේ අපි මේකේ හිත තියාගෙන මේ අරමුණු ගන්න අඩි 3ක විතර සීමාවකින් කියලා. ඒතර බාහිරට හිත විසිරෙන්නේ නැහැ. අන්න එහෙම මේ බාහිරට හිතට විසිරෙන්න දෙන්නේ නැතුව ශරීර කූඩුව තුල විතරක් හිත තියාගෙන ඉන්නවා. දැනි ඉන්නවා. කොච්චර ජයග්‍රහණයක්ද කියලා බලන්න. හරිද? ඔය විදිහට සිහිය පිහිටවාගෙනම සිහිය එළියට යන්න දෙන්නේ නැතුව කමටහන සහ ශරීරයේ මේ වේදනාවන් තුල සිහිය තියාගෙන එතනින් එළියට යන්න දෙන්නෙම නැතුව මේ කරන භාවනාවේදී හරියට නිකන් අර පල්ලෙහාට කිමිදිලා ආවා, එතන නැවතිලා විවේක ගත්තා. ඊට පස්සේ ආයෙ තව ටිකක් පල්ලෙහාට ගියා, එතන නැවතිලා විවේක ගත්තා. ආයෙ පල්ලෙහාට තව ටිකක් ගියා, එතන නැවතිලා විවේක ගත්තා. අන්න එහෙම තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ විදිහට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ක්‍රමානුකූලව, ඉතා ක්‍රමානුකූලව මේ වැඩපිළිවෙල අරගෙන යනවා. ඉතාම ක්‍රමානුකූලව මේ වැඩපිළිවෙල අරගෙන එතකොට ඔන්න එක දවසක පුළුවන් වුණා නම් සීල විසුද්ධිය මට්ටමට පත් වෙච්ච කෙනා එක දවසක පුළුවන් වුණා නම් එයාට චිත්ත විසුද්ධිය නැත්තම් යම් කිසි සමතයකට එන්නේ ඒ සමතේ කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ තව දවසක එයාට නාම රූප පිළිබඳව පොඩි වෙනසක් දැනිලා යන්තම් ඒක වෙන් වෙලා දැනෙනවා වාගේ දැනුණා නම් ඒක ක්‍රියාවලිය දෙකක් වගේ දැනුණා නම් අන්න ඒ දැනුණාම එයාට පුළුවන්කම තියෙනවා එතනදී ඒ ක්‍රියාවලි දෙකක් විදිහට යම් ප්‍රමාණයකට දැන ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් එතනින් නැවතිලා ආයේ ඒක නොදැනෙන මට්ටමට ඇවිල්ලා ආයේ එතෙන්ට වර්ධනය කරනවට වැඩිය අර විදිහට මේ කරගෙන යන වැඩපිළිවෙල තුලම ඉඳගෙන පුළුවන්කම තියෙනවා නම් තවදුරටත් කායික වශයෙන් තියෙන මේ කය තුල විතරක් හිත තියාගෙන ඉදිරියට යන්න අර හිත විසිරෙන ගතිය නැති වෙලා යනවා. හිත විසිරෙන ගතිය නැති වුනහම ඒ නවත්තපු තැන ඉඳන් තමයි නැවත වාරයක් ඉදිරියට යන්නේ. ඉතින් එතකොට දින 5 වගේ පළවෙනි දවසේ මේ කටයුත්ත හරිය අමාරුයි. දෙවෙනි දවසේ වෙනකොටත් අමාරුයි. නමුත් දෙවෙනි දවස පහු වෙනකොට වගේ තමන්ගේ හිත ඕන තරම් වෙලා කය තුල තියාගන්න, සක්මනේ තියාගන්න, නැගිටලා සක්මන් කරලා සක්මනේ තියාගන්න, ඉරියව්වලදී කය තුල තියාගන්න එක ටික පහසු වෙනවා. ඒක හරීම අපූර්ව ක්‍රියාත්මක භාවයක්. තමන් දන්නේම නැතුව ටික අභ්‍යන්තරගත වෙන්න පුළුවන්කම තියෙනවා. අන්තිමට දන්නේම නැතුව අභ්‍යන්තරගත වෙලා සමහර වෙලාවට ලොකු චිත්ත සමාධියක් ඇති වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් එවැනි තත්වයක ඉඳලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එවැනි තත්වයක ඉඳලා යම් කිසි කෙනෙක් භාවනාවක් කටයුතු කරනකොට ඉක්මන් වර්ධනයක් ඇති කරගන්න පුළුවන් කමටහන් වල සහ ඉන්ද්‍රිය සංවරය 100%ක් මෙවැනි තත්වයක ඉන්නකොට ඉන්ද්‍රිය සංවරය මොකද ඇහෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස ඔය මනසින් ධම්ම කියන තැන විතරයි මොනවා හරි ඉන්ද්‍රිය සංවරයක් ඇති වුණොත් ඇති වෙන්නේ. ඒක නම් ටිකක් ප්‍රබලව සිද්ධ වෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුට. ඉතින් ඉන්ද්‍රිය සංවරය ඊටාම ඉහළ මට්ටමක තියෙන හින්දා අපිට පුළුවන්කමක් තියෙනවා අවශ්‍ය කරන කඩයිමකට මේක වර්ධනය කරගන්න අවශ්‍ය කරන ඉදිරියකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ මානසික සංවර්ධනයත් එක්ක අපිට පහසුවෙන් උද්‍යව්‍ය ඥානයේ මට්ටමකට යන්න ඕන කියලා මම කියවනේ යමක් තේරුම් ගන්න නම් අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව මේවා ඔක්කොම තේරුම් ගන්න. විරාග සංඥාව, නිරෝධ සංඥාව එතකොට දැන් අපි ඇහුවා අපි තේරුම් ගත්තා කලින්ම අනිච්චානුපස්සනම් භාවෙන්තු නිච්ච සංඥම් පජහති. අනත්තානුපස්සම් භාවෙන්තු අත්ථ සංඥම් පජහති. දුක්ඛානුපස්සනම් භාවෙන්තු සුඛ සංඥම් පජහති.
සුඛ සංඥාව, දුක්ඛ සංඥාව, සැප සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව. එතකොට මේ වගේ දේවල් අයින් කරගන්න පුළුවන් වෙන්නේ උද්‍යව්‍ය ඥානය දක්වා වර්ධනය කරගෙන පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීමෙන් කියලා අපි අදහස් අපි දන්නවා. ඉතින් ඒ සඳහා තමයි අපි හැම වෙලේම අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් ඇති කරගත යුතු තියෙන්නේ. දැන් මං හිතන්නේ ඒ ගැන යම් අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. අපි අනාත්ම සංඥාව පිළිබඳව තවදුරටත් ඊයේ දවසේ සාකච්ඡා කරපු කාරණාව තවදුරටත් සාකච්ඡා කරමු. මේ මං හිතන්නේ මතක ඇති අපි ඊයේ දවසේ සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ ස්වභාවය, ශරීරයේ ක්‍රියාකාරීත්වය කියන දේවල් මගේ කියලා ගන්න බැරි මට්ටමකට හොඳට දැනෙනකන් ඒවා මෙනෙහි කරන්න කියලා. ඒ ගැන අපි කතා කරා, ඒ ගැන අපි තේරුම් ගත්තා. මේක හරීම ප්‍රබලව දැනෙන දෙයක්. හරීම ප්‍රබලව දැනෙන දෙයක්. මොකද මේ ඒ අර සම්පූර්ණ සංකල්පය කලින් තිබ්බ සංකල්පය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒක හරියටම හදාගන්න ඒකට ගොඩක් වෙලා මේ මෙනෙහි කිරීම කරන්න මේ සංකල්පය හැදෙනකම්ම. මොකද්ද මේ හැදෙන සංකල්පය? මට අයිති නැති දෙයක් මේ ශරීරය කියලා දැනෙන්න ඕන. දැන් අනුන්ගේ ශරීරයක් මගේ කියලා දැනෙන්නේ නැහැනේ. ඒක නිකන් එහාට මෙහාට යන්නෙත් මට ඕන වෙලාවට නෙවෙයි. ඒක ගැන මට අදහසක් නැහැනේ. අන්න ඒ වගේ බලන්න. මේ ශරීරයට මේ තමන්ගේ ශරීරය ගැන එක අනුන්ගේ දෙයක් බව, අනුන්ගේ කියන්නේ තමන්ට අයිති නැති බව දැන් අපිට මේ වෙලාව වෙනකොට දැනෙන්නේ මට අයිති කියලානේ. කියන්නේ මගේ කියලා දැනෙනවනේ එකපාරට මෙහෙම හිතනකොට මගේ කියලා දැනෙනවා. එතකොට මේ විදිහට අපි හරියට මේ ගැන මෙනෙහි කරපුවාම හිතලා බලන්න පොඩ්ඩක්. දාඩිය දාන්නේ, හුස්ම ගන්නේ, එතකොට ආහාර දිරවන්නේ, අපි මේ කොට ඔක්කොම දේවල් ටික මතක් කරා. එතකොට රිදෙන ඒවා, ඊළඟට උස යන ඒවා, කොට වෙන ඒවා, මහත් වෙන ඒවා, හැඩතල, මූණේ හැඩතල, රුධිර සංසරණේ, මේ ඔක්කොම ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ගත්තොත් ඒ ශරීරයේ උස ගැන, කොට ගැන, මහත ගැන, කෙට්ටු ගැන, කළු ගැන, සුදු ගැන ඒ මොනවත්වත් මට තීරණය කරන්න බෑනේ. තව සතියකින් මං කොහොම ඉන්න ඕනද? තව මාසෙකින් කොහොම ඉන්න උදේට නැගිටලා වෙලාවට අද මගේ මොන හොඳ නැහැ කියලා. ඉතින් මං කරපු දෙයක් නෙවෙයි. වෙන කෙනෙක් කරපු දෙයක්වත් නෙවෙයි. බලන්නකො මේ පැත්තක් කළු වෙලා කියලා කියන මාර වැඩේනේ මගේ මේ හැම පැත්තක් කළු වේගෙන එනවා කියනවා. ඉතින් කළු වේගෙන එනවා කියලා කියන්නේ ඒක මං කරපු දෙයක්ද නැහැ. වෙන කෙනෙක් කරපු දෙයක්ද නැහැ. ඒතර මට මේ ශරීරයේ අයිති නැතිව මේ ශරීරයේ ක්‍රියාත්මක භාවයන් වගේක් තියෙනවා. මට අයිතියක් නැතුව සිද්ධ වෙන ක්‍රියාත්මක භාවයන් වගේක් තියෙනවා. අන්න එතන තමයි අපි ලොකු ගැටලුවක ඉන්නේ. හරි හොඳට තේරුම් ගන්න ඕනේ මේක හරියට මෙනෙහි කරනකොට හැඟීමක් උපදිනවා පැහැදිලිවම මේක නම් කියන්නේ මේක මගේ අපි වචනයකට කියන මගේ කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. ආත්මයි කියලා ගන්න බෑ කියලා වචනෙට ඔහේ කියනවා නිකන් කියලා දානවා. මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මේ වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කියනවා. එහෙම කියන එකක් නෙවෙයි මේ. හොඳින් ශරීරයේ සත්‍ය తත්වය මෙනෙහි කරපු කෙනෙකුට, ශරීරයේ ඇත්ත తත්වය මොකක්ද කියලා හොඳට මෙනෙහි කරන කෙනෙකුට අදහසක් පහළ වෙනවා, හැඟීමක් එනවා. හරියට තමන්ගේ නොවන දෙයක් ගැන එන හැඟීමක් තියෙන්නේ. අන්න ඒ වගේ. මේ හැමේ අයිතියක්වත් මට නැහැ. එක මේ කමටහන වඩපු අපේ යෝගියෙක් මට මතක් කරා උදෑසන එකපාරට මේ මෙනෙහි කිරීම කර ඉද්දි එකපාරටම උදෑසන මූණ හොදන්න මෙහෙ මූණ අල්ලනකොට හොද්දටම දැනුණා කියලා අර කරපු කමටහනේ ස්වභාවය මේක මට අයිති එකක් නෙවෙයි කියලා. හරිද? ඉතින් අන්න එහෙම මට අයිති නැති බව ඊටාම හොඳින් දැනෙන්න ඕනේ. එහෙම දැනෙන තුරු හරි කුලී නිවස ගැන මගේ කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ වගේ මේක ස්වභාවයේ වශයෙන් මට ඕන හැටියට තියාගන්නත් බෑ. ක්‍රියාකාරීත්ව වශයෙන් ඊටාම විශාලවම ඒක දැනෙනවා. හරිද? හුස්ම ගන්න එක ඇත්තටම මම කරන දෙයක් නෙවෙයි. බඩට දාන කෑම ටික දිරෝන එක මං කරන දෙයක් නෙවෙයි. වෙන කෙනෙක් කරන දෙයක්ුත් නෙවෙයි. හුස්ම ගන්න එකත් මං කරන දෙයක්ුත් නෙවෙයි. වෙන කෙනෙක් කරන දෙයක්ුත් නෙවෙයි. ශරීරයේ හැම ක්‍රියාකාරීත්වයක්ම ගත්තොත් ඒ වගේ ඒකද හොඳට මෙනෙහි කරන මේක නිකන් මට අල්ලන්න බැරි හුලඟ යනවා වාගේ වැඩපිළිවෙලක් වගේ. මේක නිකන් මොකක්ද වෙන ග්‍රහණයකට ලක් වෙලා, මොකක්ද වෙන තල්ලුවක් වෙන ග්‍රහණයක් එහෙම එකට ලක් වෙලා
මේ තියෙන ශරීරයක් තමයි මේ ශරීරය ඒක මොකක්ද කියලා මන් දන්නේ මමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. හැබැයි වැඩේ වෙනවා. උස යනවා නම් උස යනවා, කෙට්ටු වෙනවා නම් කෙට්ටු වෙනවා, මිටි වෙනවා නම් මිටි වෙනවා. ඒ වගේ තමයි. ඒ කියන්නේ එක්තරා සීමාවකට වැඩි උස යන්නේ නැත්නම් යන්නේ නැහැ මොනවා කරන්නද? මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ශරීරයක වර්ධනයට හේතු වෙන්න පින්වත්නි කර්මය, චිත්තය, ඍතු සහ ආහාර. ඒවා වෙනස් වෙනකොට ශරීරය වෙනස් වෙනවා. ඉතින් ආහාර ගන්නකොට ස්ථූල වෙනවා, ආහාර අඩු වෙනකොට කෙට්ටු වෙනවා. හරි. ඒ වගේ කර්මානුරූප සමහර අය කුරුල්ලෙක් වගේ කෑම කන්නේ ගොඩක් මහත් වෙනවා. සමහර අය මහා ගොඩක් කෑම කනවා. නමුත් මහත් වෙන්නේ නැහැ පොඩ්ඩක්. ඉතින් අම්මලා හැම වෙලාවකට ඔය කෙට්ටු දරුවන් ගහනවා මේ කොල්ලගේ බඩේ නම් යකෙක්වත් ඉන්නවද දන්නේ නැහැ කියලා. ඒ මොකද මොන්න තරම් මෙයාට කන්න දුන්නත් මෙයා මහත් වෙන්නේ නැහැ. ඉතින් ඒ තමයි කර්මයේ බලපෑම. හරිද? එතකොට සමහර අය ඉන්නවා චුට්ටම චුට්ටයි කන්නේ ගොඩ මහත් වෙනවා. ඒ තමයි කර්මයේ බලපෑම. ඒතර කර්මයේ බලපානවා, චිත්තයේ බලපානවා කියන එක තාම පැහැදිලි. අපේ මුහුණම ගන්න කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියලා බලන්න. දැන් මේ අපි මෙහෙම හොඳින් කතා කර කර හිටියට කවුරු හරි හදිසියෙලා බැන්නොත් එහෙම එක පාටම තරහ මුහුණක් එනවා, කලකිරීමේ සහගත මුහුණක් එනවා. ඒවා කොච්චර ඉක්මනට තමන්ගේ මුහුණ වෙනස් වෙනවද කියලා බලන්න. ඒකෙම තේරෙනවා මේ රූපයට චිත්තේ බලපාන හැටි. ඍතුව සහ ආහාරය කියන එක බලපාන හැටි අපි දන්නවා හොඳට මේක සිද්ධ වෙන බව. එක එක ප්‍රදේශවල ඉන්නකොට එක කට්ටියගේ අපි හිතන්න සමහරවිට අපි බටහිර රටකට වගේ එකට කෙනෙක් ගිහිලා අවුරුදු 2-3ක් ඉඳලා ආපුවාම හොඳ පැහැපත් වෙලා එනවා. අහපුවාම අපි කියන පින් පාට වෙලා කියලා. නමුත් හැබැයි ටික දවසක් යනකොට ඒ පින් පාට නැති වෙලා යනවා. ඒක ඍතුව හින්දා හැදෙන දෙයක්. ඉතින් මේ ශරීරයේ ස්වභාවයන් ඔන්න ඔය විදිහට වෙනසකට භාජනය වෙනවා නිබඳව නිරතුරුව වෙනසකට භාජනය වෙමින් තියෙනවා. ඒතර මේ ශරීරයේ ස්වභාවය ඒ වෙනසකට භාජනය වෙන එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ මේ වෙනසකට භාජනය වෙමින් තියෙන දේ මට ඕන හැටියට නෙවෙයි වෙනස් වෙන්නේ කියන එකයි අනාත්ම සංඥාවේදී අපි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. වෙනසකට යන එක ඇත්තයි. හැබැයි ඒ වෙනස සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. මට ඕන වෙලාවටත් නෙවෙයි. මට ඕන වෙන කෙනෙකුට ඕන විදිහටත් නෙවෙයි. වෙන කෙනෙකුට ඕන වෙලාවකටත් නෙවෙයි. එතකොට අපිටත් අන් අයටත් තේරෙනවා මේක මට අල්ලන්න බැරි ප්‍රවාහයක්. මේක මට මගේ කියලා ගන්න බැරි ගැලීමක්. මේ ප්‍රවාහය හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ ප්‍රවාහය හරියට නිකන් වේගෙන් ගලන සැඩ පහරක් වගේ දැනෙන්න ඕනේ. මට ඕන විදිහට නෙමෙයි මේ ශරීරය ගලන්නේ. මේ ශරීරයේ මොකක්ද නියමට වෙන කෙනෙකුට ඕන විදිහට මේකේ වැඩ සිද්ධ කරනවා වාගේ හොඳට දැනෙන්න ඕනේ. හරි. ඉතින් මේ தত্ত্বයන් මොනවද කියලා හරියට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේකේ තියෙන සැබෑ தত্ত্বය හොඳින්ම වටහා ගන්න පුළුවන් වේවි. මේකේ තියෙන සැබෑ தত্ত্বය හොඳින්ම වටහා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන නැවත කියන්න ඕනේ. අපි ඊයේ දවසේ ඒක ගොඩක් සාකච්ඡා කරා. ඒත් එක්කම හිත ගැන හිතේ ඇති වෙන සිතුවිලිත් මොකද මේ ශරීරේ මම මේක අද දවසේත් නැවත කියනවා මේ සංකල්පය හදා ගන්න ඕනේ කියලා. මේ ලැබිලා තියෙන ශරීරයේ තියෙන ඉරියව් જાති තමයි ක්‍රියාකාරකම් තමයි මේකේ ස්වභාවයෙන් මේකේ සුදු පාට කළු පාට මහත ඒ වගේ ඒවා වගේක් තියෙනවා. ඊට අමතරව ක්‍රියාකාරීත්වයක් වශයෙන් ඔය ශ්වසන පද්ධතිය ආදි වශයෙන් තියෙන පද්ධතීන් ටික තියෙනවා. ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය වගේ දේවල් ඒවා එකක්වත් මගේ වැඩ නෙවෙයි. ඒ ක්‍රියාකාරීත්වයන් දාඩිය දාන එක පවා මට ඕන වෙලාවට මට ඕන විදිහට නවත්තන්නත් බෑ. ඒවා එනකොට ඕන වෙලාවට ගෙන්න ගන්නත් බෑ. පරිසරයේ සීතල තියෙන වෙලාවක දාඩිය ගෙන්න ගන්න ඕන කිව්වට එහෙම කරගන්න බෑ. ඉතින් හේතු සකස් වුණොත් තමයි ඒක වෙන්නේ. ඉතින් අන්න ඒ වගේම තමයි සිත ගත්තොත් එහෙම සිතේ ස්වභාවයත් ඒ වගේමයි. මොකද මේ හිතේ ස්වභාවය තමයි ඒ සිතුවිලි එන්නේ මට ඕන වෙලාවට නෙවෙයි. සිතුවිලි එන්නේ හේතු ඇතුව සකස් වෙන සිතුවිලි මිසක්කා මට ඕන වෙලාවට එන්නේ නැහැ. අපි ඊයේ සාකච්ඡා කරා වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් ඉන්දෝලා ලෙඩෙක් ඇවිල්ලා විස්තරේ කතා කරවුවොත් ලෙඩේ විස්තරේ වෛද්‍යවරයෙක් නොවන කෙනාට ලෙඩේ විස්තරේ ලෙඩේ ගැන හඳුනා ගැනීමක් නැහැ. වෛද්‍යවරයාට හඳුනා ගැනෙනවා. ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒක නවත්තන්න බෑ. ඒ ටික ඇහුනොත් මේක වෙනවා. එහෙනම් ඒවා මං කරන ගන්න දේවල් නෙමෙයි, වෛද්‍යවරයා කරන දේවලුත් නෙමෙයි, අනිත් එක්කෙනා කරන දේවලුත් නෙමෙයි, කවුරුත් කරන දේවල් නෙමෙයි. ඒක වෙනවා. ඒක වෙන්නේ හේතු ඇතුව. හරි.
අතීත හේතු තිබුණා නම් ඉගෙනගෙන තිබුණ හින්දා ඒ ගැන එයාට ඒක එනවා. එන එක නවත්තන්න බෑ. ඉගෙන තිබ්බනම් එයාට එන එක නවත්තන්න බෑ. අන්න ඒ වගේ හොඳට දැනෙන්න ඕනේ. අපේ සිතුවිලි අපිට එන්නේ අපිට ඕන වෙලාවට නෙවෙයි කියලා. එතකොට අනුන්ගේ සිතුවිලි අනුන්ට එන්නේ එයාට ඕන වෙලාවට නෙවෙයි කියලා. එතකොට මහා පුදුම දෙයක් වෙන බව මම නිබ්බාන්දව මතක් කරලා තියෙනවා. ඊට කලිනුත් ඒ ඔය ටික තේරුම් ගැනීමෙන්ම අපිට ඕනම කෙනෙකුට සමාවක් දෙන්න පුළුවන් මට්ටමකට අපේ හිත සකස් වෙනවා. හරියට කොයි වගේද? තුවාලයක් හැදිලා රිදි රිදි ඉන්න කෙනෙකුට අපි කොයි වෙලාවකවත් මෛත්‍රියක් මිසක් හුඟක් වෙලාවට තරහක් එන්නේ නැහැ. ඔය ගොඩක් තරහකාරයෙකුට නම් එහෙම වෙන්න පුළුවන්. නමුත් තුවාලයක් හැදිලා කාට හරි අපි දන්න කෙනෙකුට රිදෙනවා නම් අපි කියන්නේ රිදෙනවා නේද? ඉතින් මොකද කරන්නේ? අපි එකතු වෙලා මොන හරි කරමු. හරි අපිට අනුකම්පාවක් උපදිනවා. එයාට ඒක රිදෙනවා කියලා දන්නවා. ඒක එයාගේ වැඩක් නෙවෙයි කියලා දන්නවා. ඒක එයාට උදව් කරනවා. හරි. යම් කිසි චිත්ත පීඩාවක් ඇවිල්ලා මානසිකව රිදීමක් ඇති වෙලා තියෙනකොටත් තරහ කියන්නේ එහෙම එකක්. යම් කිසි කෙනෙක් තරහෙන් මට බයිනවා. තරහෙන් බයින එයාට රිදීමක් ඇති වෙලා තියෙන හින්දා. එයාට දරා ගන්න බැරි හින්දා. අන්න එහෙම තරහෙන් බයින වෙලාවකත් පැහැදිලිවම ඒක එයා කරගන්න දෙයක් නෙවෙයි. අර තුවාලේ එයා කරගත්ත දෙයක් නෙවෙයි. ඒක එයාට වෙච්ච එකක්. අපි දන්නවා තුවාලයක් ඇති වුනහම ලොකු දුක් ඇති වෙනවා. දුක් ඇති වෙන එකක් එයා කවදාකවත් බලහත්කාරයෙන් ඇඟට දාගන්නේ නැහැ. ශරීරයට දාගන්නේ. හිතත් ඒ වගේමයි. තරහ ගියාම පුදුමාකාර විදිහට දුක් ඇති වෙනවා. එහෙනම් දුක් ඇති වෙන සිතුවිල්ලක් මම බලහත්කාරයෙන් මෙහෙට එන්න මට මෙයාත් එක තරහ එන්න දැන් කියලා බලහත්කාරයෙන් ඇඟට දාගන්නේ නැහැ. හරි. ආවොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට අන්න එහෙම සමහර වෙලාවට හිතේ දුක් ඇති වෙන දේවල් එන්නේ ඔන්න අනාත්ම ලක්ෂණය තුන තියෙන හින්දා. හරි දුක් ඇති වෙන දේවල් ආවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට එන්න පටන් ගන්නවා. ඒක අපේ හිතේ හැටි. හරිද? ඒක අපේ හිතේ හැටි අතීත දුක් දේවල් නැවත සකස් වෙනවා. ඉතින් ඒව නවත්ත ගන්න බෑ. මට ඒකෙන්ම තේරෙනවා මේක මගේ පාලනේ නෑ කියලා. නැත්නම් මම කවදාකවත් දුක් ඇති වෙන දේවල් මගේ සිතෙන් ග්‍රහණය කරගන්නේ නෑ. එතකොට තේරෙනවා මේක මගේ පාලනයකින් තොරව සිද්ධ වෙන සිද්ධියක් කියලා. අන්න හොඳම වචනේ. මගේ ළඟ මේකේ පාලනය කරන්න අවශ්‍ය කරන කිසිවක් නෑ. මගේ පාලනයකින් තොරව මොකද වෙන්නේ? මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඊර්ෂ්‍යාව වෙනවා, ක්‍රෝධය වෙනවා, වෛරය වෙනවා, තරහ එනවා, මේ වගේ ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් මොකද කරන්නේ? එන විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා. අන්න ඒක තමයි මේ සිතුවිලි වල තියෙන අනාත්ම ස්වභාවය කියලා කියන්නේ. සිතුවිලි වල තියෙන අනාත්ම ස්වභාවය කියන්නේ අන්න ඒක. එතකොට මේ සිතුවිලි වල අනාත්ම ස්වභාවය අපි දැනගත්තාම අපිට ලැබෙන මහා ලාභය තමයි අනිත් අය කෙරෙහි අර තුවාලයක් ඇති වෙලා තියෙන කෙනා කෙරෙහි අපිට ඇති වෙන්නේ අනේ රිදෙනව නේද? මෙයාට මේකට මොකක් හරි මම උදව්වක් කරන්න ඕන, රිදෙන එක නැති කරන්න ඕන, රිදෙන හින්දානේ මෙයා මේ විදිහට කටයුතු කරන්නේ කියලා තුවාලේ රිදිලා කෑ ගහන කෙනා ගැන අපිට අනුකම්පාවක්මයි ඇති වෙන්නේ. අපි කවදාකවත් කොයි වෙලාවකවත් රිදි කෑ ගහන කෙනාට මොකක් හරි කට්ටකින් හරි මොකක් හරි එකක් උලක් අරගෙන අර තුවාලෙට නැවත ඇනලා පාරන්නේ නැහැ. හරිද? එහෙම කරන්නේ නැත්තේ ඇයි? එහෙම කරන්න හේතු යෙදෙන්නේ අපේ හිතේ. මම දන්නවා මේ තුවාලේ මෙයා ඇති කරගත්ත එක නෙමෙයි. මෙයාට මේ දඬුවම් දීලා මේ තුවාලේ නවත්තන්න බෑ කියලා. අන්න ඒ වගේම හරියට අන් අයගේ සිතුවිලි අනාත්මයි කියලා දැනගත්ත නැත්නම් අන් අයගේ සිතුවිලි එයාලගේ වසඟයට එයාට ගන්න බෑ කියලා හරියටම දැනගත්තොත් යම් කිසි කෙනෙක් අන් අයගේ සිතුවිලි එයාගේ නෙවෙයි. ඒක එයාට ඇති වෙච්ච දෙයක්. තුවාලයක් ආවා වගේ තමයි තරහක් ආවා කියන්නේ. තුවාලයක් ආවා වගේ තමයි ඊර්ෂියක් ආවා කියන්නේ. තුවාලයක් ආවා වගේ තමයි ආදරයක් ආවා කියන්නේ. ඇයි ඒ ඔක්කොගෙම රිදෙනවා. එහෙනම් රිදෙන සිතුවිලි එයාට ඇති වෙලා තියෙනවා කියන එකේ තේරුම. රිදෙන සිතුවිලි එයාට ඇති වෙලා තියෙනවා කියන එකේ තේරුම පැහැදිලිවම එයා කරගත්තේව නෙවෙයි. එහෙනම් තුවාලයක් ඇති වුණා වගේ. මම දන්නවනම් ඒ ක්‍රියාවලිය ගැන මම දන්නවනම් දැන් මට කවුරු හරි බැනගෙන යනකොට මට ඇති වෙන්නේ මේ මිනිස්සයා මට බයිනවා කියලා මහා දුකක් ඇති වෙනවා. සහ තරහක් එනවා. හරිද? වේදනාවල් ඇති වෙනවා. නමුත් හරියට දන්නවනම් දැනෙනවා ඒ හඳුනා ගන්න පුළුවන් නම් ඒ සිද්ධිය වෙන කෙනෙක් මට බයිනකොට මට හඳුනා ගන්න පුළුවන් නම් හරියට සත්‍ය ස්වභාවය නැත්තම් ත්‍රිලක්ෂණය මුල් කරගෙන අන්න එතකොට අනාත්ම ලක්ෂණයෙන් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙලා මොකද වෙන්නේ? එයාට අයිතියක් නැහැ ඔක හරියටම තුවාලයක් රිදෙනකොට මම එයාට බයින්ඩ් යන්නේ නැහැ. ඒ රිදීම එයාට අයිති නැහැ.
ඒ වගේමයි. ඒ වගේමයි අපි හිතන්නකො මේක හිතේ තුවාලයක් කියලා. තරහ කියන්නේ හිතේ තුවාලයක්. තුවාලයක් ආපම රිදෙනවා. රිදෙනකොට ඒක හොඳ කරගන්න ඒ පුද්ගලයාට තියෙන මානසිකාරය එයාට තරහ ගියාම ඒ තරහ හොඳ කරගෙන හොඳින් ඉන්න ඒ පුද්ගලයාට තියෙන එකම මානසිකාරය ඒ පුද්ගලයාගේ මනස එයාට කියන්නේ මොකක්ද මේ අනිත් පැත්තට බනින්න කියලා. මට බනින්න කියලා එයාගේ හිත එයාට තද බල ප්‍රහාරයක් එල්ල කරනවා බනින්න කියලා. මේක තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න ඕනේ. මට තරහ ගිහිලා හොඳටම ඉන්නකොට මම කියනවා මගේ පාලනයකින් තොරව වචන පිට වුණා කියලා. පස්සේ ටිකක් වෙලා ගිහිලා කල්පනා කරලා බලනවා මේ අපරාධ මම මේ වචනේ කිව්වා කියලා. කවුරුත් අපිට කියලා දීලානේ අපි නරක වචනයක් කිව්වා කියලා. ඒ වුණාට අපිටම මතක් වෙනවා අපරාධ මම මේක නොකිය ඉඳයි තිබුණේ කියලා. අන්න ඒක කලින් ආවේ නැහැනේ. ඒක කලින් ආවේ නැහැ. ඒකින්ද කලින් මමම ඒ කියලා දැම්මා. ඒක මමම කියලා දාලා පස්සේ මමම කල්පනා කරනවා මේක නොකිය ඉඳ තිබ්බේ කියලා. පිටනන්නේ අනිත් අයටත් ඒකමයි. අනිත් අයටත් ඒ ටිකමයි වෙන්නේ. හරිද? අනිත් අයත් නොකිය යුතු දේවල් කියාගෙන යනවා. ඉතින් ඒවා සැබෑම දේවලුත් නෙවෙයි. මොකද ඒ වෙලාවට අපි කියන තරහ ගිය වෙලාවට උගාක් අය එහෙම නෙවෙයි. උගාක් අය දැන් තරහ ගිය වෙලාවට තමයි හිතේ තියෙන ඔක්කොම කියන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් ගැන අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ජීවිතයට මේවා හොඳටම එකතු කරගන්න ඕනේ. මේ හැඟීම් මාරු කරගන්න කියලා මම කියන්නේ. තමන්ට තිබ්බ අනවබෝධයක් හින්දා ඇතිවෙච්ච හැඟීම වෙනුවට අවබෝධාත්මක හැඟීමක් තමන්ට එන්න ඕනේ. ඒකත් එක්ක ඇති වෙන සහනය අනාත්ම සංඥාව කියන එක ගැන අපි කතා කරනකොට ඔන්න ඔය සහනය තමයි වටිනම තැන. ඕකේ තියෙන සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අනිත් අය හැම දෙයක්ම කරන දේවල් පැහැදිලිවම ඇත්ත දකිනවා. මෙන්න මෙයා කරනවානේ මෙන්න මෙයාට මෙතන පරසු වචන කියවෙන මට්ටමකට එයාගේ මානසිකාරය ඇවිල්ලා. ඉතින් එයා කැරක් පරසු වචන කියනවා. මෙන්න මේ කට්ටියගේ මානසිකාරය හොරකම් කරන මට්ටමට ඇවිල්ලා. එයාගේ මානසිකාරය එයාට කියන්නේ ඕක හොරකම් කරන්න කමක් නැහැ කියලා. ඒ විතර නෙවෙයි එයාගේ මානසිකාරයට බල කරන හිත් පහල කරනවා. පාණාතිපාතා වේරමණී කියන සිතක් අදින්නා දානා වේරමණී කියන සිතක් පැත්ත පළාතක උපදින්නේ නැහැ. උපදින්න හේතු දෙන්නේ නැහැ. හරියට අර දොස්තර මහත්තයාට ඉගෙනගෙන තියෙන දේවල් අනුව තමයි ලෙඩේ ලක්ෂණය කියනකොට ලෙඩේ ගැන අදහස් එන්නේ. ඒ වගේ ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කියන අදහස් තියෙන කෙනෙකුට තමයි ඒ කලින් ඒවා ආදීනව දැකලා ආනිසංස දැකලා ඒවෙන් වැළකීමේ ඒවා කාගෙන් හරි අහගෙන ඊට පස්සේ මොකද කරන්නේ ඒවා ගැන මෙනෙහි කරලා ඔක්කොම කරලා හරි සිතුවිලි එන විදිහට හදාගෙන ඉන්නවා කෙනෙක්. අන්න එයාට තමයි පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් නැති වෙන්නේ. එයාට තමයි අවශ්‍ය කරන සත්‍ය තත්ත්වය තේරෙන්නේ. ඉතින් පාලනය වෙන්නේ හරිද? එතකොට පාලනය වෙන්නත් හැමදේම වෙන විදිහට අපේ මානසිකාරය හදන්න කියලා මම හැමදාම කියන්නේ එකයි. බණක් ආරම්භ කරද්දී හුඟක් වෙලාවට අපි කියන්නේ අපේ මානසිකාරය නිවැරදිව සකස් කර ගන්න කියලා ඒක හරියට සිද්ධ වෙන විදිහට. හරි චින්තනයක් එන විදිහට. ඉතින් ඒකින්ද අපේ තමන්ගේ චින්තනයේ වැරද්දක් තියෙනවා නම් හැමදාම දුක් විඳින්න වෙනවා. ඒ චින්තනය අනුව තමයි අපිට සිතුවිලි ඇති වෙන්නේ. ඉතින් මේවා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත කෙනෙකුට ලොකු පහසු ජීවිතයක්, ඊටාම පහසු ජීවිතයක් ලැබෙනවා. ඊටාමත්ම පහසු ජීවිතයක් ලැබෙන එක නොවලහා කියන්න ඕනේ. මොකක්ද? බාහිර ලෝකේ ගැන තියෙන බලාපොරොත්තු ක්‍රමයෙන් නැතිලා යනවා. ඒ බලාපොරොත්තු ඇති වෙන එක තමයි දුකට හේතු වෙන්නේ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ මගේ වසඟයට ගන්න බෑ කියලා දන්න හින්දා. මට ඕන හැටියට තියාගන්න බෑ කියලා අනිත් අයගේ සිතුවිලි ගැන දන්න හින්දා. තදින්ම ඒක දන්නවනම් තවත් කෙනෙකුට අපිට අනවශ්‍ය විදිහට කිට්ටු කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ වගේම තවත් කෙනෙකුට මේක තුල තරහ අපේ තුල තරහ ඊර්ෂ්‍යා ක්‍රෝධය වෛරය හදන්න බෑ. හදන්න බැරි මේ පැත්තේ ඉන්න පුද්ගලයා කියන කෙනා ගැන මට තේරෙනවා එයාට එන සිතුවිලි අනුව තමයි එයා ඒක කරේ. ඒ සිතුවිලි එයාට පාලනය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවා පාලනය වෙන්න නම් ඒ පාලනය වෙන්න ඕන ධර්මතාවත් ඉගෙනගෙන තියෙන්න ඕන. ඒවා ඉගෙනගෙන තිබුණා නම් එයාට මෙහෙම වෙන්නේ නැහැ කියලා අපිට හොඳට තේරෙනවා. ඒ වගේම තමන්ගේ පැත්තට හැරිලා බලනකොටත් තමන්ටත් හොඳට තේරෙනවා මේවා මේ විදිහට උනේ හුඟක් දේවල් ජීවිතයේ සිද්ධ වුණේ මගේම ක්‍රියාකාරකම් හින්දා. ඉතින් ඒවා අනුව තමයි අද මට විඳවන්න හෝ මොකක් හෝ ලැබිලා තියෙනවා නම්
ඒ දේ ලැබෙන්නේ අන්න ඒ වගේ කියලා හොත්තට දැනෙනවා. ඉතාමත්ම වටින කාරණාවක් වෙනවා මේ කමටහන මේ විදිහට තේරුම් ගැනීම. ඊළඟට මේ තත්ත්වයන් එක්ක අපි තේරුම් ගත යුතුව තියෙන්නේ එක එක ඉන්ද්‍රියන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමටහනට අපි හිමින් සැරේ ඒක තේරුම් ගත යුතුව තියෙනවා. ඉන්ද්‍රියන් පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. අපි දන්නවා මගේ කියන මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස කියලා අපිට අදහසක් තියෙනවා. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා කියන බාහිර ලෝකයේ තියෙන දේවල් ගැනත් අදහසක් තියෙනවා. මේවට කියනවා ආයතනය කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒවාට කියනවා චක්කායතනය, රූපායතනය, සෝතායතනය ආදී වශයෙන්. ඒ වගේම බාහිර ආයතන වලට රූපායතනය, සද්ධායතනය, ගන්ධායතනය මේ විදිහට බාහිර සහ අභ්‍යන්තර ආයතන 12ක් පවතිනවා අපේ ජීවිතේ. අපි තේරුම් ගත යුතු කොටසක් තමයි ආයතන වශයෙන් තේරුම් ගද්දි මේ කාරණා 12. ඉතින් මේක තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මේක තේරුම් ගැනීම සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව, ආරඤ්‍යගතව, ඉති පටිසංචික්කති, චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා යුගල් වශයෙන් ගන්න කියලා ඔය වගේ. හරිද? චක්කුවත් රූපයත්. හරි. ඉතින් ඒ මොකද මේකෙන් ඒතකොට පරිපූර්ණ වෙනවා. අපිට දැන් හැඟීමක් තියෙනවා. මගේ නොවේ කියන හැඟීම මං උපද්දවලා තියෙනවා. මේ ශරීරය මගේ නෙවෙයි, මේ ශරීරයේ ස්වභාවය මගේ නෙවෙයි, ශරීරයේ ක්‍රියාකාරීත්වය මගේ නෙවෙයි කියලා හොඳ හැඟීමක් උපද්දවගෙන තියෙනවා. ඒක ඒ ඉපදෙන්න හේතු වුණේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීමෙන්. ඉපදෙන්න හේතු වුණේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීමෙන්. දැන් අපි මොකද කරන්නේ? චක්කුව කියලා කියන්නේ චක්කේන්ද්‍රිය කියලා කියන්නේ නැත්නම් චක්කායතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාදයට. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඇහි තියෙන පෙනීම ඇති කරන රූප ටික. පෙනීම ඇති කරන රූප කලාපයන් වගේක් තියෙනවා. ඇහි අපි කියන්නේ කළු ඉංගිරියාව එක මේ යට ඊටාම සියුම් තැනක තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ චක්කායතනය කියන්නේ ඒකට දැන් මම හිමින් සැරේ මගේ ඇහි මේ සුදු ඉංගිරියාව මෙන්න මෙහෙම ඇල්ලුවොත් දනවා. ඒ දන්නේ කාය ප්‍රසාදයෙන් හින්දා. ඒක දැනෙනවා මට. නමුත් පෙනීමේ දැනීම කියලා එකක් හැදෙන්නේ මෙන්න මේ චක්කු ප්‍රසාදයට එක්ක බාහිර ආයතනයන්ගේ ගැටීමේ. චක්කු විඥානය උපදිනවා. එතකොට චක්කු විඥානය හැදෙන්නේ ඔන්න ඔය කියන බාහිර රූපයත් අභ්‍යන්තර ආයතනය කියන ඇහෙත් එකතුවෙන් ඒ දෙක ගැටීමෙන් තමයි ඔය සිතක් උපදින්නේ චක්කු විඥානය කියලා. හරි. එතකොට අන්න ඒ චක්කු විඥානය, ඒ වගේම සෝත විඥානය, ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා විඥානය වශයෙන් ගත්තහම මේක කොටස් 6කට බෙදෙනවා. මේ 6 ගැන අපි සාකච්ඡා කරා. නමුත් මෙතනදී ඒ 6 යෙදෙන්නේ ඒ 6ත් එක්ක සකස් වෙන ස්පර්ශය. ඒකත් අපි මතක තියාගන්න ඕන කාරණාවක්. මේ දෙකේම එකතුවෙන් විඥානය හැදෙනවා. මේ තුනම ඊට පස්සේ එකතු වෙලා ස්පර්ශය හැදෙනවා. ඊට පස්සේ ස්පර්ශජ වේදනා හැදෙනවා. ඉතින් ඔන්න ඔය එතකොට වේදනාව පවා මේ යුගල වශයෙන් ගැනීමේ ඇත්තටම අරමුණත් ඒකයි. මොකද මේ චක්කුව අනාත්ම නම් රූපය අනාත්ම නම් ඒ දෙක එකතු වෙලා හැදෙන කොටසක් තියෙනවා නම් ඒ දෙක හේතුවෙන් හැදෙන කොටසක් තියෙනවා නම් ඒක ආත්ම වෙන්නේ නැහැ කොහොමද? එතකොට ඒ තුනම එතකොට ඊට පස්සේ ඒ තුනේම එකතුවෙන් හැදෙන එකක් තියෙනවා නම් ඒක කොහොමත් ආත්ම වෙන්නේ. ඒ හැඟීම් ටික මට එන්න ඕනේ. මේ යුගල් වශයෙන් ගන්නට හේතු ඒකයි. අන්නේ හැඟීම් ටික මට එන්න ඕනේ. චක්කුවත් රූපයත් මගේ වශයෙන් ගන්න බෑ. ඒවට ඕන හැටියට වැඩ කරන ඒවා කියන්නකො. ඒවට ඕන වෙලාවට ඒවා හැප්පෙනවා නම් ඒක නිසා උපදනා වූ විඥානය. ඒ දෙකේ ස්වභාවය මත උපදින විඥානය ගැන මට කිසිම තීරණයක් ගන්න බෑ. එතකොට ඒකත් එතකොට අනාත්මයි. ආත්ම කොට ගන්න බෑ. මොකද අර දෙක අනුව තමයි මේක උපදින්නේ. එතකොට ඒ තුනම එකතු වෙලා හැදෙන ස්පර්ශය ගැන කවර කතාවක්ද? ඒ තුනම එකතු වෙලා හැදෙන ස්පර්ශය ගැන ඒක මට නැවත ගන්න පුළුවන් කමක් තියෙන ස්පර්ශයක් නෙවෙයි. එතකොට ඒක සිද්ධ වෙන එකක්.
එහෙනම් ඒ තුනම එකතු වෙලා හැදෙන ස්පර්ශය මට ඕන හැටියට තියෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක එහෙනම් ස්පර්ශජ වේදනාව. ඔන්න ඔතන තණ්හාව උපදින්න හේතු වෙන්නේ. වේදනාවනේ. ඒකේ තියෙන සැප වේදනාවනේ. එහෙනම් සැප වේදනාව කියලා මම මගේ ලෝකයේ ජීවිතේ බලාපොරොත්තු වෙන යමක් තියනවාද? උගා අපේ ජීවිතේෙන් බලාපොරොත්තු සැප වේදනා ඇති කර ගැනීමනේ. සැප වේදනාවක් ඇති කර ගන්නවා කියලා මගේ ජීවිතේ මට යම් කිසි බලාපොරොත්තුවක් තියනවාද? අන්න ඒ බලාපොරොත්තුව ඒ අදහස මට ඕන හැටියට හදා ගන්නවා කියලා ඒක කරන්න බෑ. මොකද වේදනාවට හේතු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ විඥානය සහ ආයතන දෙකේ එකතුව. එතකොට ඒ ස්පර්ශය කියන තැනේදී ඒවා මට ඕන හැටියට නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ මොකද ඒක මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැත්තේයි කලින් තියෙන රූපය මට ඕන හැටියට තියෙන්නේ නැහැ. අපි චක්කු පැත්තෙන් ගත්තොත් එහෙම ඇහැට පේන රූපය මට ඕන හැටියට තියෙන්නේ නැහැ. ඇහැ මට ඕන හැටියට තියෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක එකතු වෙලා හැදෙන විඥානය කොයි පැත්තට යයිද කියලා කියන්න බෑ. ඉතින් ඒකින්ද චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඔක්කොම එක වගේ. හරිද? ඒ ඔක්කොම එකම වගේ ඔය සැරෙන් සැරේ හට ගන්න ඒවා. එතකොට ඒවා එකක්වත් මම එකම වගේ කිව්ව එකම ලක්ෂණ වලින් යුක්තයි. ඒ ඔක්කොම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඒවා හැම එකක්ම යම් කිසි ආකාරයක මගේ වසඟයට ගන්න බැරි ස්වභාවයක තියෙන දේවල්. මගේ වසඟයට ගන්න බැරි ස්වභාවයක තියෙන දේවල්. එතකොට ඊටාම දැඩි පරිශ්‍රමයක් යොදන්න ඕනේ. ඊටාම දැඩි පරිශ්‍රමයක් යොදන්න ඕනේ මේක අපිට ඕන හැටියට පවතින්නේ නැහැ කියන එක තේරුම් ගන්න. මොකද පවතින්නේ නැහැ කියලා තේරුම් ගත්තේ නැත්නම් අඩුම තරමේ මේක අපිට ඕන හැටියට පවතින්නේ නැහැ කියලා තේරුම් ගත්තේ නැත්නම් මේ අදහසට එන්න පුළුවන් කමක් නැහැ. එතකොට තණ්හාව ඉපදිලා තියෙන්නේ සැප වේදනා කෙරෙහි. ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව. මේ සැප වේදනා කියලා තමයි ලොකුම බලාපොරොත්තුව. එතකොට මේ සැප වේදනා පසුපස තමයි හඹාගෙන යන්නේ. එතකොට ජීවිතේ නවත්ත ගන්න හදන්නේ මම මගේ ළඟ සැප වේදනාව ඔය කිව්වට. එතකොට නමුත් කරණ දෙයක් නැතු දුක් වේදනා හැදෙනවා. දුක් වේදනා හැදෙනකොට අර සැප වේදනාව ගැන තවත් තණ්හාව වැඩි වෙනවා. එතකොට මේ සැප වේදනාව මට ඕන හැටියට තියාගන්න ජීවිතයේ බලාපොරොත්තුව පරම බලාපොරොත්තුව සැප වේදනා ඇති කරගෙන ජීවත් වීම. එතකොට ඒක මට ඕන හැටියට තියාගන්න බෑ. මොන જાති කරත් ඒක මට ඕන හැටියට තියාගන්න බෑ. එහෙනම් ඉතින් මේ ජීවිතේ මට ඕන හැටියට තියාගන්න පුළුවන්කම නැහැ. මේ ජීවිතේ මට ඕන හැටියට තියාගන්න පුළුවන්කමක් නැති බව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා අපේ ජීවිතයට ඊටාම හොඳින් එකතු පාදා කරගන්න අපි දැඩි වීරයක් ගන්න ඕනේ. හැම වෙලාවකම වගේ ඊටාම විශාල වීරයක් අපේ තුළ තිබිය යුතුයි මේ தත්ත්වයන් තේරුම් ගන්න. හැම වෙලාවකම මේ වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. පොඩ්ඩක් හරි ඉඩ දුන්නොත් විශේෂයෙන් සති භාවනාවකදී මම කලින්ම කිව්වා සති භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් බාහිරට හිත විසිරෙන්න දෙන්නේ නැතුව චිත්ත අභ්‍යන්තරගත වෙලා අර අපූර්වට සක්මන් කරමින් විනාඩි 10ක් 15ක් නැවත පර්යංකයේ ඉඳගෙන ආය සක්මන් කරනවා ආය පර්යංකයේ ඉඳ ගන්නවා එහෙම කරමින් ඉන්න කෙනා සමහර විට පර්යංකයේ ඉඳගෙන අනාත්මය මෙනෙහි කරලා ඇවිදගෙන යනකොට එයාට අනාත්ම සංඥාවෙන් යුක්තව ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ විදිහට අපි හැම ඉරියව්වකදීම වගේ මේ අනාත්ම සංඥාව ගැන අවධානයෙන් යුක්තව ඒ කියන්නේ සක්මන් කරද්දී පවා අවශ්‍ය නම් ටිකක් හිත විවේකයි කියලා තේරෙනවා නම් වෙහෙස නැහැ කියලා තේරෙනවා නම් යම් කිසි වෙලාවක මේ තමන් පර්යංකයේ ඉඳගෙන ඒක ඇත්තටම නිදහසේ තීරණය කරන්න ඕනම් භාවනාව කරද්දී මම දැන් දිගටම කිව්වා ඉරියව් පවත්නකොට මේ ඉරියව්වල වේදනාවට හිත යොමු කරගෙන ඒක තුල රැඳීම පර්යංකයෙන් නැගිට්ටට පස්සේ කය දැනි වාසය කරන්න කියලා හිතට අර වෙහෙස හින්දා නැවත වාරයක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්කම තියෙන හින්දා. නමුත් හැබැයි ඒකත් එක්ක මම මතක් කළ යුතු දෙයක් තියෙනවා. අපිට දැනෙනකොට කමටහන වෙහෙස නැහැ. අපි තුමු කය රිදෙනවා කමටහන වෙහෙස නැහැ. සමහර විට ඒ කමටහනම සක්මනේදී මෙනෙහි කරන්න දැන් පාදයේ සහ පොළව අතර
ඇතිවෙන ස්පර්ශය හින්දා ඇතිවෙන වේදනාව හටගන්නවා ගන්නේ මන් නෙවෙයි. මේ දෙක වදිනකොට හටගන්නවා. හරි ඒ දැනීම හටගන්නවා ඒකත් එක්ක ස්පර්ශය හටගන්නවා ඒ තුනේම එකතුවෙන් ඒකත් එක්ක වේදනාව හටගන්නවා. එතකොට ඒ වේදනාව ඒ එක ශරණයක ඇති වෙන වේදනාව නැවතමට ඒකම ඇති කර ගන්න පුළුවන් විදිහට මං කොච්චර පාදය මෙහෙව්වත් මට නම් එහෙම පුළුවන්කමක් නැහැ. ඊළඟ එක වෙනස්. ඒ වෙනස් වීම හොඳ පැත්තද නරක පැත්තද කියලා තීරණය කරන්නත් මට පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ වෙනස් වීම මගේ පාලනයේ නැහැ. වෙනස් වෙනවා කියන එක අනිත්‍ය ලක්ෂණය. මගේ පාලනයේ නැහැ. මට ඕන විදිහට නැහැ. ඒ වෙනස් වීම මගේ වසඟයට ගන්න බෑ කියන එක අනාත්ම ලක්ෂණය. එතකොට සක්මනේදී අනාත්ම ලක්ෂණය අපිට පැහැදිලිවම අත්දකින්න පුළුවන්. ඉතින් මේක පර්යංකේදී අර කර ඉන්න කෙනා ඉන්ද්‍රියන් ගැන පර්යංකේදී මේක කර ඉන්න කෙනාට පුළුවන්කම තියෙන්න ඕනේ අවශ්‍ය නම් සක්මනේදීත් නැත්නම් ඉරියව් පවත්වනකොටත් මේ අනාත්ම ලක්ෂණය මෙනෙහි කරමින් මේක සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අපි තව හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරනකොට අපිට මේක හොඳ තැනකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉන්ද්‍රියන් ටික ගැන වෙනම මේක මෙනෙහි කිරීමේදී අපි අර කලින් ඇති කරගත්ත හැඟීම මේකට යොදවන්න පුළුවන්. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මං කිව්වා ඇහි තියෙන රූප කොටසක් ඇහැට සම්බන්ධ ඊටාම සියුම් හරියට උකුණු හිසක් තරම් පුංචි තැනක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිර්මාණය කරේ මම නෙවෙයි. ඒකේ එතකොට අර කලින් අපි ඇති කරගත්ත සංකල්පය මේකට යොදන්න පුළුවන්. අපි කලින් සංකල්පයක් ඇති කරගත්ත මේ ශරීරය ගැන. ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව, ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සහ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. එතකොට අන්න ඒ ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය කියන එකේදී අපි ඇති කරගත්ත හැඟීමක් තියෙනවා. අපිට මුළු ශරීරය ගැන මෙහෙම අදහසක් ඇති වුණා. ඒ වගේ චක්කු ප්‍රසාදය ගැන ඒ වගේම අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. චක්කු ප්‍රසාදය කියන එක ඒකේ ස්වභාවය ගැන මම හදනවා තියා ඒක මම දන්නේවත් නැහැ. ඒක රවුම්ද, හතරැස්ද, ගෝලාකාරද මොකක්දවත් කියලා දන්නේ නැහැ. ඒක දැනගන්න තියා ඒකේ ස්වභාවය ගැන මට කියන්නේ තේරුම් ගන්නවත් පුළුවන්කමක් නැහැ. එතකොට ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක මට අයිති නැතුව සකස් වෙච්ච එකක් කියන එක පැහැදිලි. ක්‍රියාකාරීත්වය කියන එකේ තාමත්ම ප්‍රකටව අනාත්ම ලක්ෂණය අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඇහි ඇති වෙන ක්‍රියාකාරීත්වය පෙනීම කියන එකයි. ඒ පෙනීම කියන එක කිසිම විදිහකින් මට ඕන දේ බලන්න මං කැමති දේ බලපුවාම සතුටු වෙන්නේ. අපි කැමති නෑනේ දුක් වලට. යම් කිසි තැනක මං කැමති දෙයක් තියෙනවා, එතනම පල්ලෙහෙන් තියෙනවා මං අකමැති දෙයක්. අපි හිතමුකෝ ලස්සන මල් ගහක් ළඟ අසුචි ගොඩක් තියලා තියෙනවා මේ සතෙක්ගේ වර්චස් ගොඩක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකෙන් මට මේ මල් ගහ බලපුවාම සතුට ඇති වෙනවා. අරක මම බලන්න කැමති එකක් නෙවෙයි. නමුත් මල් ගහ දිහා බලන්න ගියාම මගේ අවසරයකින් තොරව මොකද වෙන්නේ? අන්න අර ගොඩ පේනවා. ඒ කියන්නේ මේක ඇතුළට එන දේවල් කියලා හිතමුකෝ අපි මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය මට ඕන විදිහට නෙවෙයි වෙන්නේ. එතන තියෙන ඔක්කොම පේනවා මට. එතකොට ඊළඟට සමහර වෙලාවල් තියෙනවා දුර පේන්නේ නැතුව යනවා, ළඟ පේන්නේ නැතුව යනවා. එතකොට තව ඔය වර්ණාන්දතාවය වගේ කියලා දේවල් වගේක් තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා අපිට හරියටම තේරුම් ගන්න බැරි වෙන සමහර සංසිද්ධි වගේක් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලාවත් තේරුම් ගන්න බැරි වෙන. ඉතින් ඒව එතකොට මට ඕන විදිහට වෙන ඒවා නෙවෙයි. හරි කොහොමද මේක වෙන්නේ? කැමති ඒවා මට නවත්තන්න බැහැ. හරියට නිකන් පෙරලා ගන්නවා වගේ, ෆිල්ටර් කරලා ගන්නවා වගේ හොඳ දේවල් විතරක් අතුරට එන්න මගේ නම් මේ ආයතනය. මගේ නම් මේ චක්කු ප්‍රසාදය සහ මේ ක්‍රියාකාරීත්වය මම කරන එකක් නා. මං කවදාක්වත් මට දුක් ඇති වෙන ඒවා මගේ පැත්තට ගන්නෙ නැහැ. මේ විදිහට අපි ආයතන 12 ගැන මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි ආයතන 12 ගැනම මෙනෙහි කිරීම
හැම වෙලාවකම වගේ ආයතන 12 ගැනම ඊටාම හොඳින් නැවත නැවත සිතමින් මෙනෙහි කළ යුතු තියෙනවා. ඒවා එකිනෙක මෙනෙහි කරපුවාම මේ ආයතන 12 ගැනම අපිට තනි හැඟීමක් එනවා. මේ අනාත්ම ලක්ෂණය ඇති කර ගන්න ඕන. අනාත්ම ලක්ෂණය ආයතන 12 වෙන එකින් එක ඒ හැඟීම උපදින තුරු මොන හැඟීමද? මගේ නෙවෙයි කියලා කියන්නේ අපි කලින් කතා කරා. මගේ කියලා අදහස එන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් ප්‍රමාණය මත. මට එහෙම දැනනකොට යමක් මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා දැනෙනකොට තමයි මගේ කියන හැඟීමක් මට එන්නේ. හරි? එතකොට මගේ කියන හැඟීමක් මට එන එක හරිද? මගේ කියන හැඟීමක් මට එන එක නවතින්න නම් පොඩ්ඩක්වත් මාත්‍රයක්වත් මට ඕන හැටියට තියාගන්න බෑ කියලා මට පැහැදිලි වශයෙන්ම දැනෙන්න ඕනේ. මාත්‍රයක්වත් මට ඕන හැටියට තියාගන්න බෑ කියලා මට පැහැදිලි වශයෙන්ම දැනෙන්න ඕනේ. ඉතින් අන්න එහෙමනම් මං මේ ආයතන 12 හොඳට පිරික්සන්න ඕනේ කොයි තැනද මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා. හරිද? ඇහැ ගැන පිරික්සනකොට මට තද්ද බල හැඟීමක් එන්න ඕන චක්කු ප්‍රසාදේ මට ඕන හැටියට කොහොමත්ම තියාගන්න බෑ කියලා. රූපය ගැන පිරික්සනකොට ඒ රූපය පිළිබඳ මට හොඳට දැනෙන්න ඕනේ රූපය මට ඕන හැටියට තියාගන්න කොහොමත්ම බෑ කියලා. සෝත ප්‍රසාදයත් එහෙමයි, ශබ්දයත් එහෙමයි. ගාන ප්‍රසාදයත් එහෙමයි මට ඕන විදිහට වෙනව නෙවෙයි ඒවා. ඒ ආයතනේ මට ඕන හැටියට තියාගන්න බෑ. බාහිර ආයතනෙත් මට ඕන හැටියට තියාගන්න බෑ කියලා තද්ද බල හැඟීමක් එන්න ඕනේ. මේ විදිහට මේවා යුගල වශයෙන් මට හැඟීම් ජනිත වෙන්න ඕනේ. මේවා මට ඕන හැටියට තියාගන්න බෑ, මට ඕන හැටියට තියාගන්න බෑ කියලා හැඟීම් ජනිත වෙන්න ඕනේ. එතකොට තමයි මේ 6ම ගැනම තනි හැඟීමක් ඇති වෙන්නේ. අභ්‍යන්තර 6ම ගැන, බාහිර 6ම ගැන. එතකොට ඊට පස්සේ මේ 12 ගැනම තනි හැඟීමක් ඇති වෙනවා. මේ එකක්වත් මට ඕන හැටියට තියාගන්න බෑ කියලා අපූර්ව අත්දැකීමක්. ඉඳගෙන භාවනා කරන කෙනාට ලැබෙන අපූර්වම අත්දැකීමක් තමයි ඒ. ඒ මොකද්ද? මේ එකක්වත් මට ඕන හැටියට තියාගන්න පුළුවන්කමක් නෑ. ඔක්කොම අනාත්ම ස්වභාවයේ තියෙනවා කියලා අපූර්ව අත්දැකීමක්. ඒකත් එක්ක අර යුගල වශයෙන් ගත්ත හින්දා විඥානය ගැනත්, ස්පර්ශය ගැනත්, වේදනාව ගැනත් මට ඕන හැටියට තියාගන්න බෑ. එහෙනම් තණ්හාව පෝෂණය කරගන්න දඟලන මට දැනෙනවා දවසක තණ්හාව පෝෂණය වෙන සැප වේදනාව මට ලැබෙන්නේ අහම්බයකින් කියලා. හරිද? අහම්බයකින් කියලා. එතකොට ඊළඟට ඒ සැප වේදනාව හැදෙන්නේත් අවිද්‍යාව නිසා ඇති වෙන සැප වේදනාවක් තවත් කලකිරීම ඇති වෙනවා. ඒතර මේ ලෝකේ අපි සැප විඳිනවාය කියන එක අහම්බයකින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙනකම් බලන් ඉන්න ඕනේ. කොයි වෙලාවක හරි සැපයන් වලට අදාළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනකම් බලන් ඉන්න ඕනේ. බලහත්කාරයෙන් ගන්න බෑ. ඉතින් මෙන්න මේ දේවල් ගැන තවදුරටත් අපි සාකච්ඡා කරමු. ආයතන වශයෙන් සිද්ධ කරන භාවනාව පිළිබඳව තවදුරටත් අපි හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ඊටාම හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමඨහන. මේක කලින් අපි කරපු දේවල් මේකට යොදාගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරමු. අනාත්ම සංඥා උපදවා ගත්තොත් ඒකෙන් ලැබෙන ලාභයන් ගැන කතා කරමු. මම හිතන්නේ අපේ සති භාවනාවකදී හුඟක් අයට ලැබෙන ලොකුම ප්‍රයෝජනයක් තමයි අපේ වැඩසටහන් වලදී ඔන්නේ අනාත්ම සංඥාව පුරුදු පුහුණු කිරීම. ඉතින් හැම දිනාටම එවැනි උතුම් ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, තමන්ගේ ජීවිතය තුළින් ඒවා දකින්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානය, වාසනාව ලැබේවා කියලා අපි හැම දිනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නිවන් මඟ විමසුම